ආරාධනය ප්‍රශංසාව අයිති පියාණන් වහන්සේට පුත්‍රයන් වහන්සේට ශුද්ධාත්මයන් වහන්සේට නිසා කිසි කෙනෙකුට නෙවෙයි මේ පොළොතලේ ඉතින් පස්සේ ආත්මකලේ වගේ මම ආත්මව කරන්නේ ස්වාමීන් වහන්සේගේ හස්තයට නැවත බාර වෙනවා ස්වාමීන් වහන්සේගේ දාසකී ආත්මව වහන්සේ ඇසුවා ස්වාමීන් වහන්සේ ඔකේ බලන්න සෝෂලාත්මක මන්දවේ වහන්සේ කතා කරනවා වහන්සේ යෝහන් දාතරේ විශ්ය කියන වහන්සේ අපේ ගුරුවරයන් වහන්සේ අපිට සියල්ල කර්ම කාරණා මතක් කරගෙන අපි ආයේ තුමාරිය අපිට ගුරුකම් කියන වහන්සේ ශුද්ධාත්මක වහන්සේගේ ස්ථානයේ රජකම් වහන්සේ ක්‍රියා කරනවා ශුද්ධාත්මක වහන්සේ විශාල වෙන සාස්ත්‍රික වහන්සේගේ හස්තයට මුලමරින් බා යේසුස් වහන්සේ ආමේන් ආමේන් උදයිනේ අවස්ථාව නිසා මම දෙවියන් වහන්සේට හදවතින්ම ස්තුති කරනවා ඒ වගේ මේ අවස්ථාවට ඉද ප්‍රස්තාව සලසා දෙන්න පාස්ටර් දෙවියන් වහන්සේ පාවිච්චි කරපු පාස්ටර්ට මම හදවතින්ම ස්තුතියි ඔනිසයි වගේම අසිස්ටන්ට් සාප් ඒ වගේ මේ සභාවේ සියලු වැඩිමහල්ලන් හරි පාස්ටර්ස්ලාද සියලු වැඩිහිටියන්ට සාමාන්‍ය දෙවියන් වහන්සේට ස්තුති කරනවා බද මේ වගේ එකරොටිය පංගුකාරයෝ සමග එකට වෙලා උන්වහන්සේගේ රාජ්‍ය මේ පොළවේ ගොඩනගන්න උන්වහන්සේගේ දේවල් කරන්න අපි මේකට එකතු කරලා පිළිවෙල සයිකල් එක භාග්‍යයක් ඇත්තටම ලොකු ආශිර්වාදයක් ආමේන් ඉතින් හරිම සතුටක් ඉතින් අද ගියසුමානේ කියලා අහරුවද පෙරේද අපි බැලුවා අපි අතරම දාවේ එක්ස්ප්‍රස් ගියාවේ දෙකකට යන්නේ මේක සුදුසු සබේකින් යන්න ආද හිමියන් කලබලයක් නැතුව මොකද අපිට පොත් 12 විශාල ඉතිහාසයක් තරල වගේ නිකන් පැයක් ඇතුළත අපි බැලුවා. ඇත්තටම කිව්වොත් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔබ විවේක අරගෙන කියවන්න ඒවා හරි වටිනවා. ඉතින් මම විශ්වාස කරනවා අපි ගොඩාක් වෙලාවට අපේ මතේ නැත්නම් අපේ හිතේ තියෙනවා අයියෝ වර්ණ කිව්සම හරි බැරෑරි හරි බරයි ඒවල තියෙන දේවල් අපිට තේරෙන්නේ නැහැ හරි අමාරුයි ඉතින් ඒක නෙවෙයි කියන මතයක් තියෙන නිසා අපි ගොඩක් වෙලාවට සමහර ඒවා කියවන්නේ අපි පොඩ්ඩක් කියවගෙන යනකොට අපිට කම්මැලි වගේ හිතෙනවා නමුත් දැන් මේ පාඩම තුලින් ඔබට සාරාංශ කරලා කියවම ඔබට තේරෙනවා කොහොමද අලුත් කිවිසුම සකස් කරලා තියෙන්නේ ඒවල සිදුවීම් දෙවියන් වහන්සේගේ ආශිර්වාද දේවල් මොනතරම් බලවත් දෙවියන් වහන්සේද කාවද පාවිච්චි කරේ එතකොට මේ ඇයි මේ විනිශ්චයකාරවරුන්ගේ පොත කියලා කියන්නේ එතකොට ලේකම් කියන්නේ මොකක්ද රාජාවලිය කියලා කියන්නේ එක රාජාවලිය දෙක රාජාවලිය දැන් මේකෙන් පස්සේ ඔබට හිතෙනවා උදයිනේ හරි ලස්සනනේ බලාගෙන ගියාම ලස්සන ඉතිහාසයක් තියෙන අවුරුදු 6000ක 5000ක මේ ඉතිහාසය ගැන මේ කතා කරන්නේ. ඉතින් එතකොට අපිට හිතෙනවා ගිහලා මේ ඔක්කොම තව හොයන්න ඕනේ දෙවියන් වහන්සේ. මම කිව්වේ ඒකේ හරියම චොට්ටයි ගොඩාක් දේවල් දෙවියන් වහන්සේ එළියව පාවිච්චි කරා එලිෂාව පාවිච්චි කරා. එතකොට තව ගොඩාක් අයව පාවිච්චි කරමින් මහා දේවල් වහන්සේ කරා බලවත් දේවල් කරා. ඉතින් මේ ඔක්කොම ඒ පරණ කිවිසුමේදී ලියවිලා තිබෙනවා. අලුත් කිවිසුම අපිට කියවන්න හරියම ලේසි. මොකද ජේසුස් වහන්සේ ඇවිල්ලා කුරුස පූජාන් පස්සේ ලියවිච්ච නිසා ඒ හැම දෙයක්ම අලුත් තිබෙන නිසා හරිම ලේසි තේරුම් ගන්න පරණ කිවිසුම. නමුත් දැන් මේකෙන් පස්සේ මම විශ්වාස කරනවා ඔබට පුළුවන් මේ පරණ කිවිසුම හොඳට තේරුම් ගන්න සහ කියවන්න. ඒ වගේම මම දැක්කා පාස්ටර් Facebook එකේ පෝස්ට් එකක් දාලා තිබ්බා. මමත් ඔබට කිව්වේ පොත ඕනම කෙනෙකුට කියවන්න පුළුවන්. නමුත් තේරුම් ගන්න ශුද්ධාත්මයන් වහන්සේ අවශ්‍යයි. ඉතින් ඒක තමයි ඇත්තට තියෙන රහස. මොකද මේක දේවානුභාවයෙන් ලියපු පොතක්. ඒ නිසා ඒකේ හරි දේ එලිදරව් කරන්න ඔබට ප්‍රේවිල් ගන්න. ඒ වගේම අපි සමහර බයිබලයේ ගත්තම එක පදයක් ගත්තම එක පදයක එලිදරව් 6ක් එන්න පුළුවන්. 7ක් එන්න පුළුවන්. එකම පදේ මට කතා කරන විදිය එක විදියක් නම් සමහරට බ්‍රදර් සුනිල්ට කතා කරන දෙවියන් වහන්සේ ඒ පදේම වෙනස් විදිහකට කතා කරනවා. ඒ වගේම පාස්ටර්ට වෙන විදිහකට. සිස්ටර් ඒ වගේ ඒ ශුද්ධාත්මයන් වහන්සේ තමයි අපිට එලිදරව් කරන්නේ. එක පදේ. ඉතින් ඒක අපි කියවත් හැම වෙලේම ශුද්ධාත්මයන් වහන්සේ සමග අපි කියමු කියලා බැලුවා. ඉතින් හොඳයි අපි 4 වෙනි දවසේ ඇත්තටම කිව්වා වගේ දැන් මේ හන්දට කවුරුරි කැසට් පඩියක කියන මේ රෙකෝඩින් එකට හම්කම් දෙනවා නම් මේක මැදේ ඉඳන් යන්නේ ඒ නිසා ඔබට අවශ්‍ය වෙනවා මුලින් ඉඳන් ආපහු ඒ හැමදේම හම්කම් දෙන්න මොකද මුලින්ම අපි බැලුවේ බයිබල් සමීක්ෂණය මුළු බයිබලය ගැනම ඊට පස්සේ අපි බැලුවා පරණ කිවිසුම සමීක්ෂණය අපි ඉන්නේ ඒතකොට පළවෙනි පොත් බැලුවා දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ බැලුවා පොත් 12ක ඉතිහාස පොත් සහ අද අපි ඉන්නේ හතරවෙනි දවසේ කාව්‍යමය පොත් බලන්නයි ඉන්නේ පොත් 5ක් විතර තියෙනවා එතන මම ස්ලයිඩ් එක දාගන්න ෂෙයා කරලා තියෙනවා Yeah. Baik, 14 Januari
The poetical books, Job to Songs of Solomon, කාව්‍යමය පොත් යෝබ් සිට සලොමෝන්ගේ ගීතිකා දක්වා පොත් පහක් තමයි මේ කාව්‍යමය පොත්. දැන් කවි කියලා කිව්වම දැන් මේ ලියවිලා තිබෙන්නේ ඊශ්‍රායෙල් වල කවි සහ දෙවියන් වහන්සේට ඒ දේවල් ගැන ලියවිච්ච කවි තමයි මේ. හැම රටකම සාහිත්‍ය කවි තියෙනවා. ලංකාවේද ඕනම රටක ඒ වගේ මේ ඊශ්‍රායෙල් වල දේවානුභාවයෙන් ලියවිච්ච කවි මේක ඔක්කොම. නැතුව දැන් කවි කිව්වම සාමාන්‍ය ලෝකයේ කවි ලියනවනේ ගොඩක් කවි තියෙනවා. ලංකාවේ කොච්චර ලස්සන කවි තියෙනවද දේවල් කියනවා. ඉතින් මේ කවිය ඇවිල්ලා දෙවියන් වහන්සේගේ ශුද්ධාත්ම වහන්සේගේ කපින්දීමේ අනුභවයෙන් දෙවියන් වහන්සේට ලියවිච්ච කවි මේ දේ තුලින් ස්තුති ප්‍රශංසා නමස්කාරය කරන්න තමයි දෙවියන් වහන්සේ ගොඩක් ඒ ඊශ්‍රායෙල් වරු මේ දේවල් පාවිච්චි කරනවා. ඉතින් ඒ පොත් ටික තමයි අපි අද බලන්න යන්නේ. එතන පළවෙනි පොත තමයි ජෝබ් පොත. ජෝබ්, ගීතාවලිය, හිතෝපදේශ, දේශනාකාරය සහ සොලොමන්ගේ ගීතිකාව. මේ පහ. හරි. ජෝබ්ගේ පොත මම හිතන්නේ ඔබ කාලාන්තර තිස්සේ අලුත් කෙනෙක් නම් සමහර ජෝබ්ගේ කතාව දන්නේ නැතුව ඇති. නමුත් ඔබ කාලාන්තර තිස්සේ දෙවියන් වහන්සේ පිළිගත් කාලයක් නම් ජෝබ් ගැන, ජෝබ්ගේ පොත ගැන නැත්නම් ජෝබ්ගේ ජීවිතය ගැන, ජෝබ්ට සිදුවෙච්ච සිදුවීම් ගැන බොහෝ පාස්ටර්ස්ලා, ප්‍රීචර්ස්ලා ගොඩාක් දේශනා කර තිබෙනවා ජෝබ් ගැන. ඉතින් ඔබට දන්නවා ජෝබ් කියන්නේ කවුද, මොන වගේ පුද්ගලයෙක්ද කියලා. ඉතින් ජෝබ් ඇවිල්ලා දෙවියන් වහන්සේ හරිම බයව මේ හිටපු පුද්ගලයෙක්. අපි බලමු ඉස්සෙල්ලා කවුද මේක ලියන්නේ. මේක ලියන්නේ මෝසස් කියලා තමයි කියන්නේ. නමුත් දැන් මම ඉගෙනගත්ත බයිබල් විද්‍යාලයේ නෝට්ස් වල තියෙනවා unknown කියලා ලියලා තියෙනවා. හැබැයි බහුතරයක්ම විශ්වාස කරනවා මෝසස් තමයි මේක ලියන්නේ කියලා ගොඩක් විශ්වාස කරන. ඒ වගේම බයිබලයේ ලියවිච්ච පළවෙනිම පොත කියලා තමයි කියන්නේ. එයා මිදියන් දේශයේ ක්‍රිස්තු වර්ෂ 1500 කියන BC 1500 මිදියන් දේශයේ ඉන්නදී තමයි මෝසස් මේ ජෝබ් කියන පොත මේ පුද්ගලයාගේ වෙච්ච සිදුවීම කතාවක් හැටියට ඊශ්‍රායෙල් වරුන්ට ශක්තිමත් වෙන පිණිස ඒගොල්ලන්ව දෙරිමත් ගන්නවන පිණිස දෙවියන් වහන්සේ කවුද සහ දේවල් ගැන ලිව්වේ කියලා තමයි බයිබල් විශාරදයෝ කියන්නේ මේ ජෝබ් පොත ගැන. ඉතින් මේ ජෝබ්ගේ සිදුවීම උනේ අවුරුදු 2000. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 2000 දී. කියන්නේ BC 2000 වෙලදී තමයි සිද්ධ වෙච්ච සිදුවීම මෝසස් ලියන්නේ කියලා කියනවා. නමුත් සමහර මත තියෙනවා තාම හැබැයි unknown, දන්නේ නැහැ වෙන්න ඇති කියලා සමහර කියනවා. නමුත් වැඩි කොටස පිළිගන්නේ මෝසස් ලියන්නේ කියන එක. ඉතින් මේ ජෝබ්ගේ පොත මේ ජෝබ් කියන පුද්ගලයා හරිම දෙවියන් වහන්සේට බයව, දෙවියන් වහන්සේට කීකරුව හිටපු පුද්ගලෙක්. එයා ගැන විතරක් නෙවෙයි. එයාගේ පුතුලා දැන් අපි කියමු ඊයාගේ පුතාලා පාටියක් තිබ්බා. ඒගොල්ලන්ගේ ගෙදර. දැන් ජෝබ් මේ නම් පසුතැවෙන ස්වාමීන් එතන මොන වගේ පාපයක් සිදු වුණාද, ඒගොල්ලෝ මොන වගේ උපදහසකින් විරුද්ධ වචන කතා කරාද මොකද කියලා නම් ජෝබ් ගිහලා ඒගොල්ලෝ වෙනුවෙන් පූජා කරනවා. ඒගොල්ලෝ වෙනුවෙන් ඒ දේවල් දෙවියන් වහන්සේට පූජා උපකරලා සමා වෙන්නනවා. ඒ තරම් එයා හරිම කන්සර්න් ඒ ගැන හරිම වොරි වෙනවා. මගේ පවුලේ අර පුතා මොකක් හරි වැරද්දක් කරා දැන් දෙවියන් වහන්සේ දුක් කරා දන්නේ. ඒ වගේ යාට විතරක් නෙවෙයි යාගේ පවුලේ වෙනුම යා කියන දෙවියන් වහන්සේ පිටේ පසු පැවිදි වෙනවා. ඒ පූජාවන් උපකරනවා. ඒ වගේ පුද්ගලෙක්. ඉතින් මේ කතාවට ඔබ කියවගෙන නැත්නම් පරිච්ඡේද අටලිස් දෙකක් තිබෙනවා. ඒකෙදී දෙවියන් වහන්සේට එතකොට මේ වගේ මිනිස්සුෙකුට සාතන් ඇවිල්ලා දෙවියන් වහන්සේත් එක්ක කතා කරලා කියනවා ජෝබ් මට බාර දෙන්න බලමු ජෝබ්ගේ වත්කම් නිසා ඒ හොඳ සල්ලි පාගි තිබිච්ච හොඳ පොසත් දෙච්ච ජෝබ් මේව නැති වුණොත් අනිවාර්යෙන් වාව අතරලා දායි කියන දේ කරයි කියලා වල්ලා ඒ පරීක්ෂාවක් කරන්න පෙළඹුණා. ඊට පස්සේ එතනදී ජෝබ්ට ඒ සිදුවේ මොනවා කොහොම දේවල් ටික නැති වුණා. ඒ ජෝබ් ඇදෙල්ලේ මෙයා ඒ වගේම තව පැත්තකින් බයිබල් විශාරදෝ කියනවා ජෝබ්ගේ අධික බය නිසා ඒ කියන්නේ හැම වෙලේම බයයි. අර පොඩි පුතා දෙයන්වස දුක් කරන්නේ අර ලොකු පුතා එදා කරපේ ඒගොල්ලන්ගේ දරේ පාටියට නේද දුක් කරා දන්නේ. එයා දෙයන්වස විරුද්ධව මොනාරි කරා දන්නේ නැහැ. ස්වාමීන් සමාව දෙන්න මගේ දරුවන්ට. එහෙම ඒ තිබිච්ච බය තමයිලු එයාව යක්ෂයාට රිංගන්න පුළුවන් එකම ස්ථානය තිබුණේ. ඒක දෙවියන් වහන්සේ බයිබලයේ කියන්නේ බය නොවන්න. හැම වෙලේම කියනවා ඔයගොල්ලන්ට සමාදානය වේවා බය වෙන්න එපා.
දෙවියන් වහන්සේ කියන්නේ. ඒ බය කියන දේ. ඒ බය කියන දේෙන් තමයි යක්ෂයා ජෝබ්ගේ ජීවිතයට ඇතුල් වෙන්න ඉඩක් හොයද්දි කොහෙද යන්නේ වීක් පොයින්ට් එක. මොකක්ද ඒකේ කිසිම ආයතන වීක් පොයින්ට් එකක් හොයාගන්න හම්බුනේ නැහැ. දෙවියන් වහන්සේ ඉදිරියේ හරිම ධර්මිෂ්ඨව ජීවත් වෙච්ච පුද්ගලයෙක් නිසා එයාට තුළ හොයාගන්න පුළුවන් තිබිච්ච වීක් පොයින්ට් එක තමයි ඒ බය. ඒ බය තුලින් තමයි අතුරුනේ කියලා කියනවා. ඉතින් එතනින් තමයි ජෝබ් පරීක්ෂා කළා. ඊට පස්සේ ජෝබ්ගේ දරුවෝ නැති වුණා. ඊට පස්සේ භාර්යාවක් අල ගියා. ඊට පස්සේ ජෝබ් ප්‍රතිවිච්ච හැමදේම නැති වෙලා ඊට පස්සේ දෙවියන් වහන්සේ ඊට පස්සේ මොකද කරන්නේ ජෝබ් දැන් කියනවා teaches the sufferings of the righteous will will end in victory when faith and forgiveness is practiced. ඒ කියන්නේ ඇදහිලා සමාව දීමෙන් ධර්මිෂ්ඨයන්ගේ දුක් වේදනා ජයග්‍රහණය අවසන් වන බව උගන්වයි. ඒ කියන්නේ ජෝබ්ගේ පොතේ ධර්මිෂ්ඨව අද සමහර වෙලාවට අපි ධර්මිෂ්ඨව දෙවියන් වහන්සේ ඉදිරියේ අපි දේවල් කරලා නමුත් සමහර වෙලාවට අපි යම් කිසි දේවල් තුලින් යද්දී අපි හිතනවා නෑ දෙවියන් වහන්සේ ඉදිරියේ අපි හරියට ඉඳලා ඇයි සමහර වෙලාවට අපි ප්‍රශ්න අහන වෙලාවට ඇති වෙනවා සමහරට. ඇයි දෙවියන් වහන්සේ මේම ඉඩාරින්නේ නැත්නම් මේ දේවල් වෙන්නේ ඉඩාරින්නේ කියලා සමහරට අපිට ප්‍රශ්නාර්ථ ලකුණක් ඇති වෙනවා. මම ඔබට කිස්මන් කියවා වගේ දෙවියන් වහන්සේකින් වෙන්නේ නමුත් අපි දේව දරුවෝ හැටියට වහන්සේත් එක්ක අපි මේ ගමනේ යද්දී දෙවියන් වහන්සේ කැමති නැහැ අපිව එකම මට්ටමේ තියන්න. හරි? ඒක දෙවියන් වහන්සේ පරීක්ෂණයක් මිසක් පරීක්ෂාවක් නෙවෙයි දෙන්නේ දෙවියන් වහන්සේ. දැන් අපේ ජීවිතේ ඕනම කුඩා කාලේ නම් අපි ඉස්කෝලේ ගියාම හැමදාම එකම පන්තියේ ඉන්නේ අවුරුදු ඉවර කරලා ඊළඟ පන්තියට අපි යනවා. ඊළඟ පන්තියට අපි යනවා. එතන විභාගයක් තියෙනවා. විභාගෙ කියලා තමයි ඊළඟ පන්තියට අපිව ප්‍රොමෝට් කරන්නේ. නිකන් යවන්නේ නැහැ. මොකද බලන්න. ඒ දෙවියන් වහන්සේගේ ජීවිතේ අපිව ඇදහිලා ශක්තිමත් කරන්න සමහර දේවල් කරන්න ඒක නිකන් පරීක්ෂණයක් විතරක්. පොඩි කුඩා පරීක්ෂණයක්. ඒක හැබැයි ඒක කාලාන්තරයක් තිස්සේ තියෙනවා නම් ඒක වෙනම ප්‍රශ්නයක්. අත්‍තරම මේක දෙවියන් වහන්සේගෙන් ආපු පරීක්ෂණයක් නෙවෙයි. ටික කාලයකට පොඩි දේවල් තුලින් ගියොත් ඒක ඇවිල්ලා දෙවියන් වහන්සේ ඔබව ශක්තිමත් කරන්න ඒ ඉන්න මට්ටමේ තව මට්ටමකට ඔබව ගෙනියන්න තමයි මේ දේවල් කරන්නේ. ඉතින් ඇදහිල්ලෙන් සහ සමාව දීමෙන් ධර්මිෂ්ඨයන්ගේ නේද? අපි හැම වෙලෙම අපේ හිතුණු ජීවිතේ ප්‍රධානම දේ තමයි ඇදහිල්ල. ඇදහිල්ල නැතුව අපිට මුකුත් කරන්න බෑ. අපි ගැලවීම ලැබුවේ 100%ක් උන්වහන්සේ 99%ක් උන්වහන්සේගේ අනුග්‍රහයෙන් 101ක් අපේ තුලත් ඇදහිල්ල තියෙනවා. ඇදහිල්ල නැතුව ගැලවීම ලබන්න බෑ. උන්වහන්සේ 99%ක් නිකන් දෙනවා කිව්වට ඔබ තුලත් ඇදහිල්ල එපිසෝඩ් 2 7 8 9 කියනවා උන්වහන්සේ අපේ ඇදහිල්ල කරනකොටගෙන උන්වහන්සේගේ ගැලවීම අපිට නොමිලේ ලැබුණේ කියලා. ඉතින් ඇදහිල්ල සහ සමාව දීම හරිම වැදගත් දෙයක් තමයි ක්‍රිස්තියානි ජීවිතේ. මොකද දෙවියන් වහන්සේගේ හදවත අපි කිව්වොත් අපි ලංකාවේ කියන දෙවියන් හදවතේ ගැස්ම නිකන් ලප්ටප් කියලා ගහනවානේ. ඒක දෙවියන් වහන්සේට සමාව දෙන්න. ඒ එහෙමලු ගැහෙන දෙවියන් වහන්සේට. ඉතින් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා වාසය අපේ පාප වලට සමාව දුන්නා වගේ අපිත් අපේ සතුරන්ට සමාව දෙන්නේ. ඒක හරිම වැදගත් දෙයක් තමයි. ගොඩක් අය සමහර වෙලාවට ලෙඩ රෝගව අමාරුවෙන් ඉන්නවා. ඒගොල්ලෝ සමහර පිටිපස්සෙන් හොයලා බැලුවොත් බැලෙන්නම් සමාව දීලා කාලාන්තරයක් තිස්සේ ඉතේ වෛරයක් කියන්නේ තද දෙයක් නිසා සමාව දීලා නැති නිසා. ඉතින් ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඉතින් ඒ ධර්මිෂ්ඨය කොච්චර මොන දේ ආවත් අවසානයේදී ජයග්‍රහණය තිබෙන්නේ දෙවියන් වහන්සේ තුළ ජයග්‍රහණය. අනිවාර්යයෙන් මේක දෙවියන් වහන්සේ. ඒක කිසිම සැකයක් නැහැ. ඉතින් ජෝබ්ගේ ජීවිතේ ඒ වගේ පරීක්ෂාවන් තුලින් ගිහිල්ලා මොකද ජයගත්තා. ඉතින් ඕටික යාළුවෝ තුන්දෙනෙක් යෝග්‍ය මිතුරන් තිදෙනෙක්ගේ ඕන්ට චෝදනා කරයි. ඒ මිතුරන් තුන්දෙනා මොකද කරේ? චෝදනා කරා යෝග් ඔච්චර කරාට මොකක් හරි හොරෙන් ගිහිල්ලා ෂුවර් එකටම දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරන්න ඇති. නැත්නම් මොකෙන්ද විදියක් නැහැ. ජෝබ් පව් කරපු නිසා තමයි අපිටත් වෙන්නත් නැතුව මම හොරෙන් මොනවද දෙයක් කරලා ඇති කියලා අපි කතා කරනවා. ඒ වගේ මේ යාළුවෝ තුන්දෙනා මොකද කරේ? කතා වෙලා යෝග්ට චෝදනා කරා ඔයා පව් කරන්නත්තේ රහසිගතව කියලා. ඒකයි මේ ඔයාට මේ දේවල් සිදු වෙන්නේ කියලා. මේ යාළුවෝ තුන්දෙනා තමයි එලිෆස් ඒවල තියොලොජිෂන් කෙනෙක්, ඒ කියන්නේ දේව ධර්මාචාර්ය කරේ. ඊළඟට බිලාඩ් එයාවල ට්‍රැඩිෂනලිස්ට් කෙනෙක්. ඊළඟට සොෆාන් කියනද සදාචාරවාදී කෙනෙක්. ඉතින් මේගොල්ලන් මේ ශේස්ත්‍රයේ ඉදපු නිසා මේගොල්ලෝ මොකද කරේ? මේගොල්ලන්ගේ ශේස්ත්‍රයේ පදනම් කරගෙන තමයි ජෝබ්ට අවවාද කරේ. උපදෙස් දුන්නේ මේගොල්ලෝ.
ඉතින් අර පළවෙනි හිටපු එක්කෙනා දේව ධර්මාචාර්ය කෙනා එයා ගොඩක් කිව්වා නෑ ආ දෙවියන් වහන්සේලා දේවල් මෙහෙම කරන්න අම්ම කරන්න කිව්වා. ඉතින් ඒ වගේ ගොඩාක් වාද කරා. ඉතින් වාද කරද්දී ජෝබ් එතනදී ගාවුනේ නෑ සෑහීමටපත් වුණා එයාගේ උපදෙස් ගන්න. දෙවෙනි එක්කෙනා ට්‍රැඩිෂනලිස්ට් කෙනෙක්. එයා කාලය සම්බන්ධව එයා කිව්වා නෑ මේකට ඉඩ අරින්න අපි සමාජ කියනවා මේක කාලය විසින් විසඳයි. කාලයට ඉඩ දෙන්නවා. මේකට නම් මුකුත් කරන්න දෙයක් නෑ. විසඳුමක් නෑ. මේකට තියෙන එකම හොඳම විසඳුම තමයි කාලය. කාලය සමග විසඳන්න කියලා. ඇත්තටම අපේ දෙවියන් වහන්සේ ජීවමානයි. ඔබ මේ ප්‍රශ්නෙට විසඳුමක් නෑ කාලයට ඉඩ දෙන්න කාලය තමයි මේක විසඳන්නේ කියලා කිව්වොත් දෙවියන් වහන්සේ ඒතර එතන වැඩක් නෑ කිව්වා. එහෙම වෙන්න බෑ. දෙවියන් වහන්සේ තුළ හැම දෙයකටම විසඳුමක් තිබෙනවා ඔබට. කාලේ විසින් ඔබගේ ප්‍රශ්නේ මගේ ප්‍රශ්නේ විසඳන්නේ දෙවියන් වහන්සේ විසඳන්නේ. දෙවියන් වහන්සේට බාර දුන්නාම විසඳුමක් නැති ප්‍රශ්නයක් කර උන්වහන්සේ විසඳනවා. මාර්ගයක් නැති දන මාර්ගයක් සාධන දෙවියන් වහන්සේ උන්වහන්සේ. රත්තු මොහොත දෙබෑ කළා ගෙනාකෝ දෙවියන් වහන්සේ උන්වහන්සේට පුළුවන්. ඉතින් ඒක නිසා මෙයාට උපදෙස් දුන්නා කාලයට බාර දෙන්න කියලා. ඒක ජෝබ් සායනකපත් දුන්නා. ඊළඟ එක්කෙනා ආයා වාද කරා මොරලිස්ට් කියලා කියන සදාචාරාත්මකව කියන්නේ මිනිස්සු අතරේ මොනාරි නපුරුකම් කරන්නේ නැති මොනාරි දේවල් කරන්නේ නැති ඊළඟ ඒ අනුමවාදේ කරලා ජෝබ් එක ආගියු කරා ඊට පස්සේ ජෝබ් එතනක් සැටිස්ෆයි වුණා මේගොල්ලන්ව අතරලා දැම්මා මේක හරියන්නේ නැහැ කියලා ජෝබ් අතරලා මොකද කරේ දෙවියන් වහන්සේත් එක්ක මිටේ ඊට පස්සේ දෙවියන් වහන්සේ බැරිම අවස්ථාවක් ආවම තමයි දෙවියන් වහන්සේ ඔබයි මාව මැව්වේ මේ පොළවේ මේ දේවල් වෙන්නේ ඉතින් කියලා දෙවියන් වහන්සේට පුදුරොත් එකම අවස්ථාව ජෝබ් ඊට පස්සේ පසුතැවිලි වුණා 40 වෙනි පරිච්ඡේදයේ පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේ ඔට නැති වෙච්ච හැමදේම නැවත වාරයක් ආශිර්වාද කළා හැමදේම දුන්න දෙවියන් වහන්සේ කියලා ඉතින් මේදී සුදු වෙද්දී ජෝබ්ගේ ජීවිත අවුරුදු 70ක් 70 years old ඊට පස්සේ ඒ ආශිර්වාදයෙන් පස්සේ හරි වසර 140ක් ජෝබ් ජීවත් වුණා කියලා කියනවා ඉතිහාස පොතේ. ඉතින් මේක තමයි ජෝබ්ගේ පොත. ඉතින් ජෝබ්ගේ පොත කියවලා බලන්න ගොඩක් ශක්තිමත් වෙන දේවල් තිබෙනවා. ඒ වගේම ගිය දේවල් සමහර වෙලාවට ජෝබ්ගේ අත්දැකීම් ජෝබ්ගේ දේවල් තුළින් අපේ ජීවිතේ සංසන්දනය කරලා බලද්දී සමහරට එවැනි අවස්ථාවන් ඇති සමහරට යනවා ඇති. ඉතින් දෙවියන් වහන්සේ ඒ හැම දෙයකින්ම මොන දේ තුළින් ඔබ ගියත් දෙවියන් වහන්සේ ඔබ එළියට කියනවා ගේන්න පුළුවන් දෙවියන් වහන්සේට උන්වහන්සේට අපි බාර දෙනවා නම් උන්වහන්සේට අපි යටත් වෙනවා නම් උන්වහන්සේ අනිවාර්යෙන්ම ඒ දේ කරනවා. ඉතින් අපිට කිව්වා වගේ ඒ ඇදහිල්ල සහ සමාව දීම අපේ ජීවිතේ කොහරි කොතනකරි ඕවගේ දේවල් ඉර වෙලා අපි දන්නේ නැත්නම් සමහර වෙලාවට අපිට මතකත් නැද්ද මේ වගේ දෙයක් සිදු වීමක් වුණා. අපි හදවත විමසන් දවස් පත උදෑසන වහන්සේගේ පාවල උදෑසන හරි ඔබට කාලය හම් වෙන වෙලාවක ඔබ යාඥාවෙන් ඉස්සලා අපේ හදවත විමසලා අපි බලන්න ඕන කාර්යයක් කර දෙයක් කියනවාද කියලා පසුතැවිලි වෙලා අපේ මොනවාද උන්වහන්සේ පසුතැවෙන වෙලාව ඒවට සමාව අරගෙන යනවා නම් අපේ ජීවිතවල උන්වහන්සේ බලවත් දේවල් කරනවා උන්වහන්සේ. ඊළඟට අපි යනවා ගීතාවලිය පොත. බයිබලයේම ලොකුම පොත. පරිච්ඡේද 150ක් තිබෙනවා. ඉතින් මේ පොත අපි ගොඩක් වෙලාවට ගත්තම අපි කියනවා දාවිත් රජතුමා තමයි ලිව්වේ ගීතාවලිය කියලා. පොදු වශයෙන් අපි කියනවා. නමුත් දාවිත් රජතුමා තරක් නෙවෙයි. දාවිත් රජතුමා ලිව්වා මෝසස් ලියලා තියෙනවා, සොලොමන් ලියලා තියෙනවා. අසත් කියලා ලියලා තියෙනවා තවත් විවිධ පුද්ගලයන් රාශියක් ලියපු තමයි එකතු කරලා හදපු මේ ගීතාවලිය කියන පොත. ඉතින් කතරවරු කීප දෙනෙක් ලියපු පොත තමයි ගීතාවලිය පොත. ඔබලොත් තම දාවිත් රජතුමා ගීතාවලිය 73ක් ලියලා තිබෙනවා. මෝසස් ගීතාවලිය 90 91 ලියුවා කියලා විශ්වාස කරනවා. 91 ඔබ දන්නවා මෝසස් කාන්තාරයේදී ඒ ආපු ගමන ඒ ඊශ්‍රායල් සෙනඟ සමග ආවා වූ ගමන ඕකියා දේවල් තුලින් ඒ දෙවියන් වහන්සේ ආරක්ෂා කරලා ගෙනාපු දේවල් ගැන තමයි ඔය අනුවේකෙන් සඳහන් කරන්නේ කියලා. මොකද අනුවේක හරි විශේෂයි සා 23 ඔබ 23 මම දන්නා ගොඩක් අය මේ කිතුණු කටපාඩමින් කියනවා ස්වාමීන් වහන්සේ මගේ එදේරාය මට කිසි ඉංගියක් නොවන්නේ නිල් කනගොදුරු බිම්වල ළඟින් සලස්සෝසේක නිශ්චල දියාසලින් මාගේ නිලසේක මාගේ ආත්මේ ප්‍රාණවත් කළසේක ස්වකීය නාම නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙනයනසේක කියලා පද 6ක් තිබෙනවා. ඒ 6 පදපාඩමින් ගොඩක් අය කියනවා දන්නවා. ඒක හරිම විශේෂ පදයක්. ඉතින් අනුවේක මෝසස් ලියනවා කියලා කියන්නේ ඒකේ අනුවේක අපි ගත්තොත් එහෙම කියනවා මහත්මයාණන්ගේ රහස්ථානයේ වසන තැනැත්තේ සර්ව පරාක්‍රමයන්ගේ සෙවණේ වාසය කරන්නේ ස්වාමීන් වහන්සේ මාගේ බලපුත්‍රය මාගේ රක්ෂස්ථානයි ස්වාමීන් ගැන කියන්නේ මක්තිසාද පක්ෂිවද්දගේ මලපතින්ද විනාශ කරන වසංගතිය
මාව මුදාහරිනසේක. හරි? ඒකේ තියෙන අපිව මුදාහරිනසේක කියලා මේ පද අරගෙන අපිට පුළුවන් අපිට පර්සනලයිස් කරගන්න. මාව මුදාහරිනසේක. හරි මගේ කෝඩාරකටත් මගේ සිද්ධියකට කිසි නපුරක් නොපැමිණෙන්නේ. හරි මගේ පැත්තට දකුණු පැත්තට දසදහසක් වැටෙන්නේ කිසිවක් මට ලං නොවන්නේ. උන්වහන්සේගේ පියාපත්යට මාව සංගවන්නේ මමද උන්වහන්සේගේ පියාපත්යට සංගවෙන්නේ. උන්වහන්සේගේ සත්‍යවාදීකම පලිහක්ය මහා පලියක්. රාත්‍රියේ දීතියටවත් දවාලේ විදිහට. ඉතින් මේ වගේ මේක ලිව්වේ. ඒ කියන්නේ මේ ගීතාවලිය අනුව එක අපි ඇත්තටම අපේ ජීවිතේ ගොඩාක් වෙලාවට ඒ කියන්නේ අපි මෙනෙහි කළා ඒ තුළ අපි ජීවත් වෙනවා. මේක කියන විදිහට calamities ඒ කියන්නේ ආපදාවන් ඒ කියන්නේ natural disasters සුලිසුලම් ගම් වතුර සුනාමි මේ කිසිම දෙයකට ඔබට බලපාන්නේ ඔබට ළඟටවත් එන්නේ නැහැ. ඊළඟට අදිසි ඇක්සිඩන්ට් අනතුරු හරි ඇක්සිඩන්ට් වෙන්නේ නැහැ. ඔබ දෙවියන් වහන්සේගේ දායකය. ඉතින් මේගොල්ලෝ කාන්තාරේ මැදින් එද්දී සුලිසුලම් ඇවිල්ලා ගම් වතුර ඇවිල්ලා එහෙම දේවල් මේගොල්ලන්ට මේ වගේ calamities වල කිසිම දෙයක් වුණේ නැහැ. මේගොල්ලෝ අසනීප වුණේ නැහැ. අවුරුද්දක් කෙනෙකුට තමයි ඉතින් මාසෙ විරුද්ධව කතා කරා. නමුත් මෙවැනි දේවල් ආවේ නෑ මේගොල්ලන්. ඉතින් මොසස් ලියනවා කියලා කියනවා ඒ දේවල් ඔක්කොම විග්‍රහ කළා. ඉතින් උන්වහන්සේ දීර්ඝායස දෙන ආශිර්වාද කරනවා කියලා අනුව අන්තිමටම කියනවා. ඊළඟට සොලොමන් 42 සිට 49 දක්වා ලියුවා කියලා කියනවා. ආසා කියන පුත්‍රයා 83 වෙනි ගීතාවලිය ලියුවා කියනවා. ඊට පස්සේ එස්රා කියලා වැටලා ඔසියා කියන මේ ඔසියා සා විවිධ පුද්ගලයන් මේ ගීතාවලිය ලියුවා කියලා කියනවා. මේ ගීතාවලිය ගත්තම කියනවා hymnal and devotional guide. ගීතිකා සහ භක්තිමත් මඟ පෙන්වීමක්. ඒ කියන්නේ මේකේ මඟ පෙන්වීම ගීතාවලියේ පළවෙනි පච්ච දෙකක් තෝතේම නපුරන්ගේ ආසනයේ නොහිඳෙන්න ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කැමති නැහැ ඒගොල්ලන් ඉඳලා ඒගොල්ලන්ගේ දේවල් කියන්න එපා කරන්න එපා. ඊළඟ පදේ කියනවා ගඟක් ළඟ හිටපු ගහක් වගේ පළදරන අකලටත් කලටත් පළදරන පිරිස කියලා. ඒ වගේ ගොඩක් ආශිර්වාද සහ උන්වහන්සේ කළ යුතු දේවල් නොකළ යුතු දේවල් ඒ වගේ මඟ පෙන්වීම සහ ඒ වගේම ගීතිකා දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම. දෙවියන් වහන්සේට කොහොමද මොන භාජනද දැන් 150 බැලුවොත් එහෙම හරිම ලස්සනයි. මොන වගේ භාණ්ඩද පාවිච්චි කරන්නේ උන්වහන්සේට ප්‍රශංසා කරන්න උන්වහන්සේට කොහොමද ප්‍රශංසා කරන්නේ කොයි වගේ විදියද කියන ගොඩාක් විස්තර තියෙනවා. ඉතින් ගීතිකා සහ වක්තිමත් මඟ පෙන්වීම කරන්නේ. ඊළඟ ගත්තොත් එහෙම පැරණි ගිවිසුමේ ඉතිහාසයේ සියලුම කාල පරිච්ඡේදයන් මෝසස් සිට එස්රා දක්වා පෙන්වයි. ඉතින් එතන මෝසස් සිට පැරණි ගිවිසුමේ තිබිච්ච එස්රා දක්වා කියලා අපි ඉස්සරහින් පස්සේ නෙහෙමියා සහ අපි බැලුවා එස්තර් නේද? ඒ දෙවි එස්රා අපිට ඔබට මතක එස්රා කියන්නේ පූජකයෙක්. ඔහු මොනවද කරේ? කොපි කරලා හත් ලියලා යවුවා. විවස්ථාව කොමාරි අර අවුරුදු 70 පස්සේ ආපු කට්ටියට කොමාරි ඉගෙනුවා මේ උගන්නන්න හදුවා. මොකද ඒ වහල්කමට අරන් යද්දී අපි කියමුකෝ අවුරුදු 70 නම් 70 කිටියා නම් වයස්කට කෙනෙක් හිටියා නම් එතකොට අවුරුදු 10 වයස යා. ඒකට පොඩි යා දන්නේ නැහැ. එයා කියයි "ඔව් මම මේ කාලේ අවුරුදු 70 පස්සේ යා 100 කෙනෙක්." ඒතකොට යා කියේ පොඩි කාලේ මට මතකයි අපි තාත්තලා කරන බෑ හරියට දන්නේ නැහැ. දැන් තමයි එස්රා ලියුම මතකද? ඉතින් ඒ එස්රා දක්වා ඒ නියමිත හැම දෙයක්ම මේ ගීතාවලිය වලින් ගීතිකාවලින් ලියවිලා තියෙනවා. පැරණි ගිවිසුම. ඊළඟට the Psalms are divided into 5 sections. මේක දැන් බයිබල් විශාරදෝ වෙන් කරලා තිබෙනවා ගීතාවලිය පොත් 5කට. කොටස් 5කට බෙදා ඇත. කොහොමද බෙදා ඇත්තේ කියලා අපි බලමු. Each section corresponds to the books of Pentateuch. Pentateuch කියලා උට මතකද? බයිබල් සමීක්ෂණ අපි ඉගෙන ගත්තා. තෝරා, Pentateuch කියලා කියන්නේ ග්‍රීක භාෂාවෙන් පෙන්ට් කියන්නේ පහක්, ටෙක් කියන්නේ tools. ඒ කියන්නේ පළවෙනි පොත් පහ ගැන තමයි කියන්නේ. And ends with doxology of praise. ඒ කියන්නේ සෑම අංශයක්ම Pentateuch ඒ කියන්නේ මෝසස්ගේ විවස්ථාව වරහන් ඇතුළේ මම දාලා දෙනවා. පෙන්වාලන්ට අනුරූප වන අතර එය අවසන් වන්නේ ප්‍රශංසා පිළිබඳ ලේඛනයකි. ඩොක්සොලොජි කියලා කියන්නේ ලේඛනයක්. ඒ කියන්නේ යම් කිසි දෙයක් ප්‍රශංසා කිරීමට සකස් කරලා තියෙන ලද ලේඛනයක් තමයි කියන්නේ ග්‍රීක භාෂාවේ වචන. ඒක ප්‍රශංසා කරනවා. ඉතින් ඒ කොටස් පහ
වෙන් කරලා ඒ මොසස්ගේ ව්‍යවස්ථාවේ පොත් පහට මේ ගීතාවලිය 150 සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙලා ඒ හැම පොතකම අවසානයේ දෙනවා දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම ගැන තමයි ඒ කියන්නේ බලන්න. සාම වහන්සේගේ ගුණ වර්ණනා කිරීම ගැන ලියවිලා තිබෙන එක තමයි කියන්නේ. සාම් කියන ගීතාවලිය 1 නම් 41 වෙනකම් මනුෂ්‍ය about man and creation ගීතාවලිය කියන 41 මිනිසා සහ නැවීම පිළිබඳ තමයි විස්තර කරන්නේ. එතකොට ඒක උත්පත්ති පොතට සම්බන්ධ වෙනවා. ගීතාවලිය 42 නම් 72 වෙනකම් about Israel and redemption. මතකද අපි බැලුවා පළවෙනි දෙවෙනි දවසේ පොත් ගැන බැලුවා. the Exodus, redemption, හරි ගැලවීම. එතකොට ගීතාවලිය 42 සිට 72 දක්වා ඊශ්‍රායල් සහ මිදීම ගැන කතා කරන්නේ. කියන්නේ නික්මයාම පොතට තමයි සම්බන්ධ වෙන්නේ. ඊළඟට තුන්වෙනිට Psalms 73 නම් 89 වෙනකම් නමස්කාරය හා දේව මාලිගාව ගැන ලෙවි කතාව. මතකද අපි ලෙවි කතාව බැලුවා. දෙවියන් වහන්සේ කොහොමද දෙවියන් වහන්සේට පූජා කරන්න ඕනේ, පූජකයෝ කොහොමද ජීවත් වෙන්න ඕනේ, සුද්ධ වෙන්න ඕනේ, පූජකයන් අඳින්න ඕනේ අඳුම් මොනවාද, ඒ විදිහට පූජාවන්ද තිබෙන්නේ මොන විදිහටද ඒක ඔක්කොම කරන්න ඕනේ. ඔක්කොම අපි බැලුවා ලෙවි කතාවේ තියෙන. ඒක 73 සිට 89 දක්වා ගීතාවලිය කනෙක්ට් වෙන්නේ ලෙවිටිකස්. ඊළඟට ගීතාවලිය 90 සිට 106 දක්වා sojourning and the earth. ඒ කියන්නේ ගීතාවලිය 90 සිට 106 දක්වා පොළව මත හරි తాවකාලිකව වාසය කිරීම ගැන ගණන් කතාව තමයි සඳහන් වෙන්නේ. తాවකාලිකව වාසය කිරීම ගැන 90 සිට 106 දක්වා පොළවේ මත తాවකාලිකව වාසය කරනවා. sojourning on the earth කියලා කියන්නේ తాවකාලිකව වාසය කිරීමේ කාලය තුලදී සිදුවෙච්ච දේවල් සිදුවෙන. එතනදී කියනවා එතකොට ඒක ගණන් කතාව numbers වලට තමයි කනෙක්ට් වෙන්නේ. පස්වෙනි පොත අපි ගන්නවා Deuteronomy. ගීතාවලිය 107 සිට 150 දක්වා ප්‍රශංසා හා දෙවියන් වහන්සේගේ වචනය ගැන සඳහන් වෙයි. ඒක දීත්‍ය කතාව පොතට වෙනවා. පොත මතක දීත්‍ය කතාව නම් අපි ගණන් කතාවේ බෙලේ මොනවාද නම්බර් ඉන්නේ. ඒක නිකන් accounts sheet එකක් වගේ. මෙච්චර කට්ටියක් හිටියා, තරුණයෝ මේ ගානක් හිටියා, ලක්ෂ ගානක් හිටියා. ඊට පස්සේ අපි මේ දේවල් ආවා. ඊට පස්සේ ඒ මග පෙන්වීම සිදු වුණා. අපෝ කාන්තාරයේ ඒගොල්ලෝ ඒ පිට මේක කැරික්ම යා ගන්න බැරුව ඊට පස්සේ ඒගොල්ලන්ගේ කොන්දරින් නිසා මේ දේවල් සිදු වුණේ ගණන් කතාව. ඊළඟට දීත්‍ය කතාවට එනකොට ඒගොල්ලෝ ඇවිල්ලා දෙවෙනි වරට මොසස් ආපහු ඒගොල්ලන්ට ඒ මොකද තරුණ පරපුර දන්නේ නැහැ විවස්ථාව. ඒක නිසා මොසස් නැවත වාරයක් ඒගොල්ලන්ට දේවල් කියලා ඔක්කොම මතක් කරලා දීලා යන්නේ කරන්නේ ඒක ප්‍රශංසාව හා දෙවියන් වහන්සේගේ වචනය ගැන තමයි මොසස් මඩලින් දේශනා තුනක් කරා කියලා කිව්වේ. ඉතින් ඒක කනෙක්ට් වෙන්නේ 107 සිට 150 ගීතාව. ඉතින් ගීතාවලිය ගොඩක්ම ප්‍රශංසා නමස්කාර කරන අය මෙවෙන් පදාරගෙන තමයි ඊට පටන් ගන්න කලින් ගොඩක් පාවිච්චි කරන්නේ. මේ ගීතාවලිය පොතේ ගොඩක් වෙලාවට තරවට කරලා නැහැ, බැලලා නැහැ, දේවල් එහෙම කරන්න එපා. ඉතින් ඒක නිසා හැමෝම ආසයි ගීතාවලිය පොත කියවන්න. ඉතින් ඒ වගේම බයිබලේ හරිය මැද තියෙන පොත තමයි හරිය මැද. මේ පොත් හිතන්නේ හරිය මැදම තියෙන පොත තමයි ගීතාවලිය. ඒ වගේම මැදම තියෙන පිටුව තමයි 118. ඒ වගේම කෙටිම පදය තමයි 116. ඔබ බැලුවොත් එම ඒ ගීතාවලිය පොතේ 150. ඉතින් ගීතාවලිය පොතේ තව වැඩිදුර විස්තර බැලුවොත් එම Psalms of Instruction, Psalms of Praise and Adoration, Psalms of Thanksgiving, Devotional, එතකොට Messianic, එතකොට Historical. දැන් ඔබට ඒ කියන්නේ දැන් අපි බලන්නේ කාව්‍යමය නේද? කාව්‍යමය කියන්නේ කවි කියලා ගත්තම මම ඔබට මුලින් කිව්වා වගේ යම්කිසි හැම රටකම කවි තිබෙනවා. දැන් මේ කවි කියලා ගත්තම ගොඩාක් වෙලාවට යම්කිසි දෙයක් ගැන යම්කිසි පුද්ගලයෙක් ගැන නැත්නම් දෙවියන් වහන්සේ ගැන නැත්නම් පුද්ගලයාගේ සිදුවීමක් ගැන නැත්නම් යම්කිසි කෙනෙකුට සිද්ධ වෙච්ච දෙයක් ගැන විග්‍රහ කිරීමක් කොහොමද මේ ලෝකේ තියෙන යම් තව දෙයක් අරගෙන ඒක කොහොමද ලස්සන කරලා පෙන්වන්න ඒ පෙන්වන්නේ කවි වලින්. ඉතින් සමහර වෙලාවට කවි වලින් දැන් අපි ගත්තම අද මම ඔබට කිව්වා ගීතාවලිය 23 ස්වාමීන් වහන්සේ මාගේ ඉඩේරාය මට කිසි ඉංගියක් නොවන්නේ නිල්තන ගොදුරු පින් වල ළඟින්ට සලස්සනසේක කියලා. දැන් ඔබයි මායි බැට් කියන්නේ අත්‍තරම බැලුවොත් බැටළුවෙක් නෙවෙයිනේ නේද? නමුත් ඒක අපිව ගෙනියනවා බැටළුවෙක් හැටියට. දෙවියන් වහන්සේ ඉඩේරෙක් හැටියට. ඒතර ඔබයි මායි තනකොළ කන්නේ නැහැනේ. අපි කන්නේ කෑම බත්
නමුත් ඒක ගන්නවා අපිට ඒක විග්‍රහ කරන්න. ඉතින් ලෝකෙත් අපි ගොඩක් දේවල් ගත්තොත් එහෙම සමහර වෙලාවට කියනවා සමහර කෙනෙක් කියන හරි නැත්නම් දැන් කවිවරු කවි ලියන අය ලියනවා තින් සමහර කෙනෙක්ව විග්‍රහ කරන්න යාගෙන වර්ණනා කරන්න සමහර මල් ගැන සඳහන් කළා පිච්ච මලක් වගේ සුදුයි අගේ ලස්සනයි ඒ වගේ. ඇත්තටම පිච්ච මලක් කියන්නේ සුදුම සුදුයි. දැන් හැම ඉච්චරම සුදු වුණොත් ඒව ප්‍රශ්නයක්. ඒ කියන්නේ මොකක් හරි ලේබල ප්‍රශ්නයක් හරි මොකක් හරි. නේද? එහෙම වෙන්නේ නැහැ. ඇත්තටම නමුත් ඒ ගන්නේ ඒක යා කොයිතරම් හොඳද කොයිතරම් ලස්සනද කොයිතරම් සුන්දරද නැත්නම් කියලා ඒක විග්‍රහ කරන්න ගන්න. ඉතින් කවි මේ දැන් මේක ගොඩක් කිව්ව බැලුවොත් එහෙම ඒක ඒ විදිහටම ගන්න නරකයි. මොකද ඒක ඇතුලේ ගැබ් වෙලා තිබෙන හැංගිලා තියෙන දේ ඒ කිව්වා වගේ සුද්ධාත්මයන් වහන්සේ සමග බලන්න ඕනේ දිව්‍යන් වහන්සේ මේ කතා. මේ ගීතාවලිය සුදුනේ කියන ඔබේ සතුටන්නේ දේ කැමමේසයක් මම පීඩන කරනසේක. ඒක අපි කල්පනා කරන කවුද මාත් එක්ක සතුටා. ඒතකොට මගේ සතුට අපි අල්ලපු ගෙදර එක්කෙනා බැට පොඩ්ඩක් එහාට කළා අපි ඉඩම් අල්ලගත්ත එක්කෙනා බයිරයින් අපිට එක තරහින් දෙවියන් වහන්සේ පොඩි ආයෙත් අපිට පාටියක් දාන්න ලෑස්ති කරා. ඒක දෙවියන් වහන්සේ අපිට වෙනස් වෙන්න එක. එතනදී සංගවිලා කියන දේ මොකද්ද? දෙවියන් වහන්සේ මේ දේ තුළින් මොනවද මට කතා කරන්න කියන දේ තමයි හැම වෙලේම කවි වලින් අපි මේ දේවල් කියවද්දී අපි ගන්න ඕනේ. ඉතින් ඒක ඒ විදිහටම ගත්තොත් එම දැන් ගීතාවලියේ කියනවා දෙවියන් වහන්සේ මම දැන් කියන්නේ තාරකාවට ගියොත් කියන්නේ මම එහෙ ගියත් දෙවියන් වහන්සේ ඉන්නවා. මගේ ගැඹුරු මොහොතේට ගියා දෙවියන් වහන්සේ එතනක් තියෙනවා. කොහෙ ගියත් තියෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේට හංගලව දෙවියන් වහන්සේට හැංගිලා ඔබට දෙයක් කරන්න බෑ. ඒක විග්‍රහ කරන්නේ තෝරගන්නවා. මට තරුවකට දැන් යන්න බෑ නැත්තරම කීයටවත් යන්න නැහැ. නමුත් කියනවා මම තරුවක් අසල ගිහලා යහසේ තරුවකට ගියා. වහන්සේ එතනක් තියෙනවා. හරි. ඉතින් ඒකයි එතන ඒකේ තේරුම මම විශ්වාස කරන අපිට තේරෙනවා කියලා ඒ දේවල් අරගෙන දෙවියන් වහන්සේ මොනතරම් විශාලද උන්වහන්සේ මොනතරම් කියන්නේ උන්වහන්සේදී අපේ ජීවිතයේ විවෘත පොතක්ද උන්වහන්සේදී අපිට හැංගෙන්න ස්ථානයක් නැහැ කියලා තමයි වෙනවා. ඒ වගේ ඉතින් ඩිවෝෂනල් අපි සිංහලෙන් බලමු. ඒකේ වර්ගයේ කියන ක්ලාසිෆිකේෂන් උපදේශ ප්‍රශංසා නමස්කාරය ස්තුති කිරීම භක්තිය ඒ කියන්නේ ඩිවෝෂනල් මෙසියන් කියන අනාගත වාක්‍ය සහ ඉතිහාසය ऐतिहासिक लीवल समाज सिंह ඊළඟ පොත. ඉතින් ගීතාවලිය ගැන මම විශ්වාස කරනවා ඔබට තේරෙනවා තව කියවන්න අපිට වෙලාම් වෙනවලක දිගටම කියවන්න. හිතෝපදේශ පොත ඊළඟට මේක ලිව්වේ සොලමන් රජතුමා. ඒ කියන්නේ පළවෙනි පරිච්ඡේදයේ සිට 29 වෙනි පදය වෙනකන් ලිව්වේ සොලමන් රජතුමා. ඊළඟට 30 වෙනි සහ 31 ලියලා තිබ්බේ අගෝර් සහ ලෙමොල් කියන පුද්ගල දෙන්නෙක් තමයි ලිව්වේ. මේ පුද්ගලයන් ගැන කිසිම සඳහන් වීමක්වත් කිසිම දෙයක් දන්නේ නැහැ. අපි කොයි වගේද කවුද කියලා කොහෙවත් සඳහන් වෙලා නැහැ. ඉතින් ඒකේ සිට 29 වෙනිකම්. ඉතින් හිතෝපදේශ අපි ගත්තොත් ඔබ දන්නවා හිතෝපදේශ ඇවිල්ලා සමාන්තර හා සමාන සංසන්දනයක් එය එදිනෙදා ජීවිතයේ කටයුතු වලදී දෙවියන් වහන්සේගේ ප්‍රඥාව පිළිබඳව විස්තර කරයි. ඉතින් හිතෝපදේශ කියවද්දී 31ක් තිබෙනවා. හිතෝපදේශ ඔබ ගත්තොත් එම කියන පළවෙනි දවසේ හිතෝපදේශ පොතේ පළවෙනි පරිච්ඡේදයේ දවස් 30ක් නම් මේ මාසයේ ඔබට දවසකට පරිච්ඡේදය බැගින් දවස් 30කින් කියලා ඉවර කරන්න පුළුවන්. 30 වෙනි දවසේ 31 වෙනි පදයක් දෙක එකට කියවන්න වෙනවා. මේ මාසෙම 31ක් තියෙනවා නම් ඔබට එක ගානේ 31ම කියවලා ඉවර කරන්න පුළුවන් දවස් ගානේ එක පරිච්ඡේදයක් කියවුවොත්. ඉතින් සොලමන් රජතුමා ලියන ඔහුගේ ප්‍රඥාව ඔබ දන්න සොලමන් රජතුමා කවුද කියලා අපි බැලුවා කිස්මානේ ඔහු ඇවිල්ලා ඉල්ලුවේ දෙවියන් වහන්සේ ඔහු රජකම් වුණාට පස්සේ දාවිත් මැරිලා ඔහු රජකම් වුණාට පස්සේ ඔහු ප්‍රසිද්ධත්වය ඉල්ලුවේ නැහැ, බලය ඉල්ලුවේ නැහැ, සල්ලි ඉල්ලුවේ නැහැ. එතකොට ස්වාමීනි මගේ තාත්තා ඉන්න කාලේ යුද්ධ තිබුණා නිසා මාස මට දෙන්න ඕන මේක බලය ඕන කියලා ඒ කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ. ඔහු ඉල්ලුවේ ප්‍රඥාව විතරයි. මේ ඉල්ලපු නිසා දෙවියන් වහන්සේ කිව්වා උතුම් දෙයක් ඉල්ලුවේ ඒක නිසා මම ඔබට බලයයි මුදල් වෙයි අම්ම දෙයම දුන්නා දෙවියන් වහන්සේ. ඉතින් ඒ වගේ ඉල්ලගෙන ඒ පුද්ගලයා තමයි ඉතින් ඔව් ඒ වගේ ගැන ලියනවා. ඉතින් මේක අපේ එදිනදා ජීවිතයේදී ප්‍රඥාව පිළිබඳව ඔව් ලියන්නේ.
ඉතින් අපිට ඇත්තටම කිව්වොත් එම ප්‍රඥාව දැන් ලෝකේ ප්‍රඥාව තියෙනවා දෙවියන් වහන්සේගේ ප්‍රඥාව. ලෝකේ ප්‍රඥාවෙන් පුළුවන් මිනිස්සු දැන් රොකට් හදලා මිනිස්සු හඳට යනවා. නමුත් ඒ ප්‍රඥාව පාවිච්චි කරලා අපිට ස්වර්ගයට යන්න බෑ. නේ? අපේ රොකට් එක කරලා ස්වර්ගයට යන්න බෑ. ඉතින් ඒකට දෙවියන් වහන්සේගේ මේ ලේවල තිබෙන දේව ප්‍රඥාව අපිට අවශ්‍යයි. කොහොමද මේක කරන්නේ මේ ජීවිතේ. ඉතින් ඒක නිසා ඒ දේවල් සහ දෙවියන් වහන්සේගේ තුලින් කියන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව පිළිබඳව විස්තර කිරීම. කියන්නේ එදිනදා ජීවිතයේ අපේ කටයුතු වලදී කොහොමද අපි දෙවියන් වහන්සේගේ ප්‍රඥාව පාවිච්චි කරලා අපේ ජීවිතේ කියන්නේ රැවුලයි කැතයි දෙකම බේරගන්න කියන මගේ ගැළවීමයි මගේ සාක්ෂිය ආරක්ෂා කරගෙන නමුත් මම මේ ලෝකේ ජීවත් වෙන්නේ අතර වටේම බැලුවොත් ප්‍රශ්න කරදර සාන අපුරු ලෝකයක් අපේ අතර වටේම මේ දේවල් තුලින් මම බේරිලා මම මගේ ගැළවීමයි සාක්ෂියයි උන්වහන්සේ ගාවට යනකම් ආරක්ෂා කරගෙන මම කොහොමද ජීවත් වෙන්න ඕනේ මේ ලෝකේ කියන දේ ඒ ප්‍රඥාව දෙවියන් වහන්සේ ගොඩක් කතා කරනවා. ඉතින් මේකේ ගොඩක් අයට කියනවා ඒ වගේම කියනවා ඕනට වැඩිය කියවන්න මොඩේ කියලා. ඉතින් සමහර අය මේ පද කියවම අප්සෙට් සමහර අය ඉන්න ගොඩක් කියවනවා කියන අපිට ආසයි කතා කරන්න විස්තර කියන්නේ ඒගොල්ලෝ හිතනවා දෙවියන් වහන්සේ අපිට බණිනවා බලන්නකෝ මේ කොන්ට වැඩි කතා කරන කතාවේ මිනිස්සු මොඩේ කියන. ඒ වගේ දේවල් අදන්න අපේ ජීවිතයේ හිතෝපදේශ පොතේ අපිට කතා කරන්න. ඊළඟට කියනවා ප්‍රඥාව ලබා ගැනීමට වඩාත්ම වැදගත් ලුහුබඳ යාම. ඒ කියන්නේ අපිට ප්‍රඥාව ලබා ගන්න දෙවියන් වහන්සේ තුළ ප්‍රඥාව ලබා ගන්න ලුහුබඳ යාම කියන්නේ පිටිපස්සෙන් යන්න. ඒ කියන්නේ ලෝක ප්‍රඥා පස්සේ යන්න ඕනේ අපිට අවශ්‍ය නැහැ ඒ ප්‍රශ්නයන්ද. අපිට ඕනේ දැන් දෙවියන් වහන්සේගේ ප්‍රඥාව පිටිපස්සේ යන්න. දෙවියන් වහන්සේගේ දේව අනුභවයෙන් මේ ලියවිච්ච දේවල් වහන්සේගේ රාජ්‍යයේ තිබෙන රහස් පොරතුරු එළිදර මොනවද ඕනේ කියලා අපිට දැනෙන්න. දැන් අද ඔබ මෙතන ඇවිල්ලා මේක සහභාගී වෙලා ඉන්න ඔබගේ කාලය කියලා දෙවියන් වහන්සේ ගැන තව ඉගෙන ගන්න. ඒක දෙවියන් වහන්සේට අනිවාර්යයෙන්ම ආශිර්වාද කරනවා. ඉතින් ඒකද ඊළඟට ප්‍රඥාව අනුගමනය කිරීම. ඒ දෙවියන් වහන්සේ දීපු ප්‍රඥාව මම කොහොමද ඒක පාවිච්චි කරන්නේ ඒක අනුගමනය කරන්නේ කොහොමද කියන්නේ. ඊළඟට අවවාද ප්‍රඥාව අවවාද කිරීම. මේ දේ කරොත් මේ දේ සිදු වෙයි ඔබට. ඉතින් ඒ නිසා මේ දේවල් කරන්න එපා. ඔබ මේ දේවල් කරොත් මේ විදිහටයි ඔබගේ ප්‍රඥාව මේ විදිහට පාවිච්චි කරන්න කියලා අවවාද කිරීම සහ ඒ පොතෙන් අපිට තව වැඩිදුර ප්‍රඥාව ලබා ගැනීම සහ ප්‍රඥාව අනුව ගමන් කිරීම සහ තමයි හිතෝපදේශ පොතෙන් අපිට කතා කරන්නේ. ඊළඟට අපි යනවා දේශනාකාරය එක්ලෙසිස්ටිස් කියලා කියන ඉංග්‍රීසි වලින් ඒක ලිව්වේ සොලොමන් රජතුමා තමයි ලිව්වේ. ඒකට කියනවා assembly නැත්නම් assembly. assembly නැත්නම් assembly කියලා කියනවා. ඒකේ තේරුම ecclesiastes කියලා කියන්නේ assembly කියලා කියන අපි කියනවා කොහරි ස්ථානයකට අපි එක්ස් වෙනවා කියන දෙවියන් වහන්සේගේ මාලිගාවට නැත්නම් දෙවියන් වහන්සේගේ සභාවට දෙවියන් වහන්සේ වෙතට දෙවියන් වහන්සේගේ දරුවෝ එකතු වෙන තැනකට අපි එකතු වෙන assemblies. ඉතින් එක්ලස් කිරීම ඒ ස්ථානක කට්ටියව එකතු කිරීම සහ එක්ලස් කිරීම තමයි ecclesiastes කියලා කියනවා. සිංහලයේ පරිවර්තනය කරලා දේශනාකාරය කියලා කියනවා. A search of satisfaction තෘප්තිය සෙවීම. මොකද වෙන්නේ? දැන් ඔබට මම කියවනේ ප්‍රඥාවන්තයාගෙම උපරිම සොලොමන් රජතුමා වඩා ප්‍රඥාවන්තයෙක් තාම මේ ලෝකෙ බිහි වෙලා නැහැ. ඔහු තරම් නැහැ. ඉතින් ඒ ප්‍රඥාවන්තයා ඔච්චර දේවල් කරලා ඔහුගේ ජීවිතයේ අවසානයේදී මේ එක්ලෙසිස්ටිස් වල කියන්නේ නිෂ්ඵලයි. සියල්ල නිෂ්ඵලයි. වැඩක් නැහැ මේ දේවල්. මොනවා කරත් වැඩක් නැහැ. මොන දේ ලැබුණත් වැඩක් නැහැ. ලෝකේ බලය ලැබුණත් වැඩක් නැහැ. දෙවියන් වහන්සේ ගාව තමයි හැම දෙයක් තියෙන්නේ. දෙවියන් වහන්සේ ගාව තමයි. හරි. ඉතින් ਉਹ පටන් ගන්නම සියල්ල නිෂ්ඵලයි. වැඩක් නැහැ මේ දේවල්. ඔව් අත්දැක්කා ඔහුගේ ජීවිතේ. මේක කියනවා ඒගොල්ලෝ මාළු වයසට ගිය කාලේ තමයි ඔව් ලිව්වේ මේක කියලා. නමුත් ඔව් මේක කියනවා දෙවියන් වහන්සේව තරුණ කාලේදීම හොයන්නේ. වයසට ගිහිල්ලා හොයන්න එපා කියලා. දැන් අපි වයස් ගත වෙලා මට දෙවියන් වහන්සේව ලැබුණා ඒක කරන්න දෙයක් නැහැ. නමුත් දෙවියන් වහන්සේව දැනගෙන දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට ඉඳගෙන මේ වෙලාවේ දෙවියන් වහන්සේ ගැන වැඩි දේවල් හොයන්න නැතුව තමන්ගේ දේවල් කරලා අර නිකන්
මූලිච්චාවට අපි කියන නිකන් සහභාගී වෙලා යනවා නැත්නම් ඇවිල්ලා යනවා. එහෙම දෙයක් නෙවෙයි. ඔය කියන තරුණ කාලෙදිම දෙවියන් වහන්සේ සොයන්න. දෙවියන් වහන්සේ දේවල් බලන්න. එතකොට දෙවියන් වහන්සේ ඒ යෞවන කාලේ සිටම දෙවියන් වහන්සේව සොයද්දී දෙවියන් වහන්සේ ඔබට සම්බෝධි දෙවියන් වහන්සේගේ දේවල් තමයි කියන්නේ. ඉතින් ඔව් ආපු ගමනේදී ඔබේ ජීවිතයේ අවසානයේදී කිසිම සැටිස්ෆැක්ෂන් එකක් නැහැ. කිසිම තෘප්තියක් නැහැ ජීවිතේ. ඒ තෘප්තිය සෙවීමේදී ඔව් මේක දේවල් කියලා තමයි කියන්නේ මේ ක්ලාස් ටෙස්ට් දේශනා කරා. Dissatisfaction and vanity of life. කියන්නේ ජීවිතයේ අතෘප්තිය සහ නිශ්චලභාවය. මම කියන්නේ නිශ්චලභාවය. වැඩක් නැහැ. තෘප්තියක් නැහැ. මේ ලෝකේ හැම දෙයක්ම අපිට ලැබුණත් මොන දේ ලැබුණත් ඒකට කියන්නේ happiness එක කියලා. ඒ joy එක. බුදුන් බයිබලයේ කියනවා ගලාති 5:22-23 තියෙනවා joy and happiness. නේද? ප්‍රීතිය සහ සතුට. ඉතින් ඒ happiness එක කියන්නේ ඒ වෙලාවේ මම හරිම happy වෙනවා කියන්නේ හරිම සන්තෝෂයි හරිම happy කියලා කියනවා. ඒ වෙලාවේ happy තමයි ඊට පස්සේ happy එක නැතුව යනවා. වැඩක් නෑ. හැබැයි ප්‍රීතිය කියලා කියන්නේ joy කියලා කියන්නේ ඒක එහෙම නෙවෙයි. දෙවියන් වහන්සේගෙන් එන දෙයක්. අතුලාන්ත ඒක පුදුම සතුටක්. ඒක ලබා ගන්න බෑ මේ ලෝකයේ මොන දේ ලැබුණත් මොන දේවල් තුලින් අපිට ඒ සම්පූර්ණ තෘප්තියටපත් වෙන්න බෑ. ඉතින් ඔබ දන්නවා මගේ භාර්යාව සෙත්යක් ගත්තා. ඔබ භාර්යාව 300ක් කිව්වා. ඔබ ප්‍රඥාවෙන් පිළිලා හිටපු මිනිස්සෙක්. තේම තිබුණා. ඉතින් ප්‍රඥාව විතර කියලා නිසා දෙවියන් වහන්සේ මුදල් බලය සියල්ල දුන්නා. ප්‍රසිද්ධත්වය ලැබුණා. ඉතින් මේ ලියන්නේ අපි කිව්වොත් මේ මුකුත්ම නැති කෙනා මේ කියන්නේ කියලා. නෑ මේ හැම දෙයක්ම තිබුණා කියනවා. වැඩක් නෑ මේ දේවල් වලින් කියලා වැඩක් නෑ. ඒ වගේ නෙවෙයි ජීවිතේ සතුට කියලා දේ ඔබට හැඟෙන නිසා තමයි මේ කියන්නේ. ඉතින් මේ happiness and satisfaction can only be found in God. ඔලිනා සතුට හා තෘප්තිය සොයාගත හැක්කේ දෙවියන් වහන්සේ තුළ පමණයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මම මේකට කියලා ඔබට රුපියල් නැතුව පවුලට විනෝද වෙන්නේ නැතුව ඒ දේවල් නෙවෙයි මේ කියන්නේ. අපි සමහර වෙලාවට දෙවියන් වහන්සේව අමතක කරලා දෙවියන් වහන්සේගේ දේවල් දාලා අපි වෙන දේවල් පස්සේ දුවනවා. අපි ඒකට මහන්සි වෙනවා. අපි සෑහෙන වෙහෙසලා දවස් අන්තිමේදී සැටිස්ෆැක්ෂන් එකක් නැහැ. හිතන මොනවාද මෙච්චර දුවනවා ඉවරයක් නැහැ මේක වැඩක් නැහැ අයියෝ කියන හැම වෙලේම මේ සැටිපත්. නමුත් දෙවියන් වහන්සේ සමග ඔබ යද්දී දෙවියන් වහන්සේට බාර දෙන උන්වහන්සේගෙන් මඟ පෙන්වීම අරගෙන උන්වහන්සේගෙන් දේවල් ලැබියද්දී උන්වහන්සේගේ සැලසුම ඇද්දී ඔබට හැම වෙලේම සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. සමහර වෙලාවට සමහර දේවල් සිද්ධ වෙද්දී මට තේරෙන්නේ නැහැ මේ වෙලාවේ මොකද වෙන්නේ කියලා. හැබැයි සිද්ධ වීමෙන් පස්සේ මට තේරෙනවා මේ දේ සිදුුනේ දෙවියන් වහන්සේ මෙහෙම දෙයක් කරේ මෙහෙම දෙයක් වැළැක්ුවේ මේ දේ වෙන්න යන නිසා වෙච්ච නිසා වෙන්න යන නිසා උන්වහන්සේ මේක වැළැක්වුවා. මේක වෙන්න දුන්නේ නැහැ. මට මේක ලැබුණ නැත්තේ සමහරට ඒක ලැබිලා තිබුණා නම් සමහරට ආරම්භ දෙයක් වෙන්න තිබුණා. අන්න ඒ. ඉතින් ඒ ඔක්කොම දෙවියන් වහන්සේත් කියන්නේ. ඉතින් ඒ සැටිස්ෆැක්ෂන් එක අපිට අනිවාර්යයෙන් මේ හැපිනස් එක ජොයි සැටිස්ෆැක්ෂන් එක අපිට එන්නේ දෙවියන් වහන්සේ සංකල්පය කියන කියලා දේ ඔව් තේරුම් ගන්න එක තමයි මේ දේශනාකාරයේ පොතේ ඔලියන්නේ. ඉතින් හරිම ලස්සනයි ඒ දේවල් වෙන් කරලා පෙන්නනවා මේ දේවල් වලින් බලන්න. ඒ වගේම කාලවකවානු අපේ ජීවිතේ තියෙන සීසන්ස් අපේ තරුණ කාලේ ඊට පස්සේ අපි තරුණ කාලේ වෙලා අපේ ස්කෝලින් ආස්වෙන්නක විතරක් අපි කල්පනා කරන විවාහයක් ගැන රස්සාවක් ගැන ඊට පස්සේ කම්ලාම එදින නතර වෙන ඊට පස්සේ දරුවෙක් තමයි ඊට පස්සේ දරුවා ස්කෝලට දානෝනේ. ඒ වගේ අපේ ජීවිතේ තිබෙන එක කාලවකවානුවා ඒ දේවල් හැම දෙයක්ම සහ ප්‍රඥාව ගැනත් ඔව් මේ දේශනාකාරය පොතේ ලියනවා. අවසාන පොත සොලොමන්ගේ ගීතිකාව. සොලොමන්ගේ ගීතිකාව මේක අත්ලිවේ සොලොමන් රජතුමාම තමයි මේකේ අර්ථකථන ඉන්ටර්ප්‍රිටේෂන් අවිලා ලිටරල් කියන්නේ වචනාර්ථකය. වචනාර්ථ කියන සාමාන්‍ය විදිහට කිව්වොත් එම මේකේ ගොඩක් අය කියන්නේ සර්කියුලර් ස්ටෝරි. ඒ කියන්නේ ලෞකික කතාවක්. නැත්නම් ආත්මික වැදගත්කමක් නැහැ කියලා තමයි හිතන්නේ ගොඩක් අය. මොකද ඒකේ කියලා තියෙන දේවල් අනුව ස්වාමි පුරුෂයා භාර්යාව ගැන ඇගේ ප්‍රේමය ගැන ඇගෙන විස්තර කරලා තියෙනවා. ඒ එක දේවල් විස්තර කරලා දේවල් ඔක්කොම කියලා දෙනවා අවශ්‍යයි. මේ වගේ දේවල් ලියනවාද බයිබල් වල මේ වගේ දේවල් කරනවාද මේ නිකන් ලෝකේ කතාවක් වගේ නේ. කිසිම ආත්මික දෙයක් නැහැ නේ. මොකද්ද මේ කිසි වැඩක් නැහැ කියලා තමයි දේවල් අට්ටිය කියන්නේ. මොකද ඒකේ ලියලා තියෙන ඒ විදියට ඒක පොඩ්ඩක් විග්‍රහ කරලා තියෙන විදිය. නමුත් මේකේ ආත්මික දෙයක් තියෙනවා. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ මේක බයිබලයට එකතු කරේ.
මොකද මේක මෝසස් සොලමන් ලිව්වා කියලා අපිට කියන්න බෑ. ශුද්ධාත්මන් වාසේ ගන්න බාරින් මේක නියුනේ. මේ සොලමන්ගේ ගීතිකාව. ඉතින් ඒකේ තියෙන සැකවිච්ච දේ තමයි reveals holiness of monogamous marriage. ඒ කියන්නේ ඒකපාර්ශ්විකව විවාහය ශුද්ධකම හෙළි කරයි. ඒකපාර්ශ්වික විවාහයේ ශුද්ධකම හෙළි කරයි. ඒ කියන්නේ ඒකපාර්ශ්විකව දැන් අපි බැලුවොත් එහෙම මේ ලෝකේ තව ආගම් ගොඩක් තියෙනවා. දැන් ක්‍රිස්තියානි අතරම ක්‍රිස්තියානි ආගමක් නෙවෙයි ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෙක්. අතරම නමුත් ලෝකයට අපි හඳුන්වන්නේ ක්‍රිස්තියානි ආගම කියලා. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ අපි ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෙක් කියලා. ඉතින් මම සත්‍ය සොයාගත්තා. මට සත්‍ය ලැබුණා. උන්වහන්සේ කියනවා වගේ යෝහන් 8:32 නුඹ සත්‍ය දැනගත්තට සත්‍ය නුඹ නිදහස් කරයි කියලා. අතරම අපේ තිබෙච්ච හැම බන්ධනයකම නිදහස් වෙලා අපි සත්‍ය සොයාගත්තා. හරියටම හොයාගත්තා අපි. ඒක තමයි ඒක. නමුත් අනිත් ආගම් වල නොකියන එකම දෙයක් තමයි ජේසුස් වහන්සේ හැම වෙලේම අපිව උන්වහන්සේට මනාලියට සමාන කරනවා. නේද? උන්වහන්සේගේ මේ මගේ මනාලි මම එනවා මෙයාව අරගෙන යන්න. නැත් එක්ක විවාහ වෙන්න. යා මගේ යා ගැන මම බලන ටේක් එකක් අපි විවාහ වුණාම අපිට ප්‍රේම කරන කෙනාට ආදරය කරන කෙනාට අපි කොච්චර යා ගැන සලකනවද ටේක් එකක් කරනවද යා ගැන බලනවද හොයලා බලනවද හැම දෙයක්ම නේ. ඒතකොට ජේසුස් වහන්සේ අපි ගැන කොච්චර දේවල් කරනවද. ඉතින් ඒකපාර්ශ්වික විවාහය කියන්නේ උන්වහන්සේ හැමදේම අපිට සපේලා උන්වහන්සේ අපි හැමදේම දීලා ඔයාට තියෙන නිකන් මනාලියකට අඳින්න විතරයි. නැත්නම් ලෑස්ති වෙන්න විතරයි. ඊට ඔක්කොම ටික මම බලා ගන්නවා. ඒ වගේ නේද? මට මොකද කරන්නේ? ඔයාගේ පැත්තේ කිසි දෙයක් ඕනේ. ඔක්කොම මගේ පැත්තේ මගේ සප්ලයි එක මම ඔක්කොම දෙනවා ඔයාට. හැමදේම කරනවා ටේක් කෑ කරනවා ෆුල්. ඔයාට කියන්නේ ලෑස්ති වෙන්න. එහෙනම් මගේ කොටස මම ඒකට ලෑස්ති වෙන්න. මනාලියට මම සූදානම් වෙන්න. ඒ විශ්වාසවන්තව. හරි? මට බෑ හස්බන්ඩ්ලා කීප දෙනෙකුට මනාලිය වෙන්න. ඒක බෑ. ඒ කියන්නේ වෙනත් අපි දෙවියන් වහන්සේ වදාන ගමන් වෙන දේවලුත් අපි කරනවා නම් එක මේ මනමාලයට නෙවෙයි වෙන ගොඩක්. එහෙම නෙවෙයි. ඒතකොට මගේ පැත්තෙන් තියෙන මගේ විශ්වාසය මම එක මනමාලයට එන මනාලි කෙනෙක්. ඉතින් ජේසුස් වහන්සේ අපිව මනාලි හැටියට උන්වහන්සේ සඳහන් කරන එකම ආගම එකම තැන එකම මූලධර්මයේ තමයි මේ දෙවියන් වහන්සේ. එච්චරට අපිට ප්‍රේම කරනවා උන්වහන්සේ එච්චරට ආදරය කරනවා. ඉතින් මේ දේ තුලින් ඉදිරියේදී උන්වහන්සේ ඇවිල්ලා අපිව අරගෙන යන්න මේ මනාලිය ගැන, ඒ කෙනා ගැන, ඒ දෙයා ගැන තමයි වර්ණනා කිරීමක් සහ විග්‍රහ කිරීමක් තමයි මේ සොලොමන්ගේ ගීතිකාවෙන් ආත්මික පැත්තෙන් බැලුවොත් එම ගන්න. නමුත් අපි පීවයෙන් අපි සාමාන්‍ය කියවල දැනුම් ගත්තොත් එම මේ ගැන අප්සෙට් පොතක් වෙන වංචක දේවල් කියලා තියෙනවා. මොකද මේ අරිනානේ තමයි අපිට වැරදිව හැංගෙන්නේ. ඉතින් ඒක මොකද යක්ෂයව දේවල් විකෘති කළ දේවල් කියන නිසා ඒ ගැන වැඩි ගැඹුරට මම යන්නේ නැහැ. ඉතින් ඊළඟට ටිපිකල් අමෙතින ක්‍රයිස්ට් and the church. ආත්මය ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේගේ සභාව. එල්දරා පොතේ කියනවා වගේ උන්වහන්සේගේ මනාලි ගෙනියන්න දෙන ක්‍රිස්තුස් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේගේ සභාව ගැන තමයි ඒ ක්‍රිස්තුස් වහන්සේ අපිට කොච්චර ආදරේද කියලා ඒ ගැන ක්‍රිස්තුස් වහන්සේ කොහොමද අපිට එච්චර ආදරය කරේ ඒ ගැන තමයි විග්‍රහ කරන්නේ සලමන්ගේ ගීතිකාව. ඉතින් poetical books පහක් Job Sitters Song of Solomon සලමන්ගේ ගීතිකාව දක්වන පහක් ඇලුවා. අපි අද එමෙිට ගියේ මම විශ්වාස කරනවා කියලා අරම ස්ලෝ ගියේ මොකද සමාන සමාවෙන්න මට ගොඩක් වේගෙන් ගියා. ඉතින් මොනවාද ඒවල තාම අඩුපාඩු ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලම් පාස්තේන අපිට උදව් කරන්න මාත් ඉන්නවා. ඉතින් වෙලාවක් හරියගෙන තව විනාඩි 3යි තියෙන. ඉතින් දෙවියන් වහන්සේට ස්තුති කරනවා. දෙවියන් වහන්සේට ස්තුති උන්වහන්සේ මේ දීප අවස්ථාව උන්වහන්සේට බෙදා ගන්න උන්වහන්සේගේ වචන සාදේවල් මේ විදිහට ඔබට විස්තර කරපු නිසා මම විශ්වාස කරන පරිණි කිසිම ගැන ඔබට ආසාවක් ඇති වෙලා ඔබ දෙවියන් වහන්සේ ගැන තව දැනගන්න ඔබ කියවන්න දෙවියන් වහන්සේගේ වචනය ඒක තමයි අපිට දෙන එකම ශක්තිය එකම ධෛර්යය අපිව ශක්තිමත් කරන අපි දුර්වල ස්ථාන අංගවල වහන්සේගේ වචනය තමයි අපිව ශක්තිමත් කරන්න පුළුවන්. ඉතින් ඒක දිගටම අල්ලගන්න ඊට පස්සේ අපි ඊළඟ අඟහරුවක් අපි බලන්න යන්නේ ප්‍රධාන ප්‍රතිවරෝගේ පොත් ටිකයි ප්‍රතිවර පොත් තව 17ක් තියෙනවා. අපි බලමු කොහොමද අපි කරලා කොහොමද බලන්න පුළුවන් කියලා බලලා අපි යන් අලුත් කිවිසුමට. ඉතින් දෙවියන් වහන්සේට ස්තුති කරනවා. අපි හැම කෙනෙක් මැස් වහගෙන අපි වෙලාව යාඥා කරමු. ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. පටන් ගත්තේ පාස්ටර් කිව්වා හැමෝම ස්තුති කරන්න කියලා ස්තුති කරන බෙන්න ස්ථාන මයික් ඔන් කරගන්න අවශ්‍ය නැහැ.
අපිට මේ දී තිබෙන හැම දෙයක්ම නිසා ස්තුති කරන්න මේ රටට ගෙනාවු නිසා ස්තුති කරන්න ස්වාමීනි මේ රට නිසා ස්තුති කරනවා ස්වාමීනි මේ වගේ රටක වහන්සේ අපිට දී තිබෙන මේ සිංහල සභාව නිසා ස්තුති කරනවා ස්වාමීන් වහන්සේගේ ඉන්න ප්‍රධාන පාස්ටර් නිසා ස්තුති කරනවා ඒ වගේම පාස්ටර් වස් දෙලාන නිසා වහන්සේට ස්තුති කරනවා වහන්සේ මේ වගේ අපිට ඉඳේරුන් අපිට සභාව දී තිබෙන නිසා ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ ඒ වගේ මේ සභාවේදී තිබෙන හැම වැඩිමහල්ලෙක්ම ස්වාමීන් වහන්සේ සේවකෙක් නිසා ස්තුති කරනවා ඒ වගේ මේ හැම ඇදලිවන්තෙක් නිසා වහන්සේට ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ කරුණාව තව තව වැඩි වැඩියෙන් නිදහස් කරලා එකිනෙකාගේ ජීවිත වල ස්වාමීන් වහන්සේ බලවත් පුදුම දේ වහන්සේ කරමින් ඔබේ ජීවිත සාක්ෂිකාරයක් කරමින් ස්වාමීන් වහන්සේ ඒ දේ තුළින් වහන්සේ නිතරම මහිමයටපත් Hallelujah. අන් අය ගැළපීමට ගෙන්න ඔවුන්ගේ ජීවිත දැකලා තවත් අයගේ ජීවිත වෙනස් වෙනවා ඔවුන්ගේ පවුලේ අයගේ ජීවිත වෙනස් වෙන පිණිස මේ වචනයෙන් වහන්සේ ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් කරමින් සාස්ත්‍රීය කරනවා ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න උනාවේ ඔබේ වටිනා කාලය කැප කරගෙන වහන්සේගේ වචනය ගැන ඉගෙන ගන්න දැනගන්න වහන්සේ ගැන තව කිසිම දැනගන්න ස්වාමීන් වහන්සේ එපෙස 3000 කියනවා වගේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ උස පළල ගැඹුර කොච්චරද කියලා දැනගන්නා පිණිස හැම කෙනෙකුටම ආශිර්වාද කරන්න ස්වාමීන් වහන්සේ ස්වාමීනි මේ හැම දෙයක්ම නිසා වහන්සේට ස්තුති කරනවා අපිට මේ විදිහට තිබෙන තාක්ෂණයේ ස්තුති කරනවා ඔබ වහන්සේ ස්වාමීනි මේ දේවල් වලට අපිට කරගන්න පුළුවන් වෙන අවශ්‍ය කරන මොදල් හැම දෙයක්ම වහන්සේට සපයලා තිබෙන නිසා ස්තුති කරනවා හැම ගෞරවයක් මහිමයක්ම වහන්සේටම දෙනවා ස්වාමීනි වහන්සේම ස්වාමීනි හැම කෙනෙකුටම අපිට ආශිර්වාද කරන්න මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ හස්තට බාර කරන වගේ ස්වාමීනි මේ වචනය අසන්න පමණක් නොවේ මේ වචනේ කියවලා මේකේ තිබෙන ගැඹුරු දේවල් අපිට වහන්සේ එළිදරව් කරලා ඒ දේ අනුව ජීවත් වෙන්න මේ ලෝකේ ස්වාමීන් අපිට එදිනදා ජීවිතයේ ප්‍රශ්න කරදර පීඩාවලට මුහුණ දෙමින් ඒවට ස්වාමීන් වහන්සේ ජයප්‍රායක ජීවිතයක් වහන්සේලා ගමන් කරන්න ඔබ වහන්සේ අපිට ශක්තිය දෙන නිසා Hallelujah. ඔබ වහන්සේගේ මැසියාලේ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් Amen. Amen. Amen.